තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් 2016-2017 අවුරුද්දේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ කොටස් ප්‍රශ්න සියල්ලක්ම සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නවල පිළිතුරු කොහොමද අපි ගොනු කරගන්නට ඕන, මොනවද කොහොමද ඉදිරිපත් කරන්නට ඕන කියලා. මේ ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විත වූ ප්‍රශ්න පත්‍රයක්. එක කොටසකින් එක ප්‍රශ්නයක් හරි ඇතුළත් වෙන විදිහට අපිට ප්‍රශ්න තෝරගන්නට වෙනවා. විශේෂයෙන්ම බුදු දහමේ මූලික ඉගැන්වීම් සම්බන්ධ කරගනිමින් ඉදිරිපත් වෙන කොටස් තමයි පළවෙනි කොටසේ ඇතුළත් වෙන්නේ. දෙවෙනි කොටසේදී භාවනාව සහ අභිධර්ම කොටස් වලින් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කොටසේදී පාලි පරිවර්තන, ගාථා සහ පාලි ඡේද එහෙම නැත්නම් වාක්‍ය ඇතුළත් කරලා ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙනවා. කාලේ පැය 3යි ලැබෙන්නේ. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ තමයි මේ සාකච්ඡාවන් අපි ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන්නේ. ඉතින් පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ ආර්ය සත්‍ය විශේෂෙහිදී නිවන හඳුන්වන නම ලියන්න. ආර්ය සත්‍ය විශේෂෙහිදී නිවන හඳුන්වන නම ලියන්නට කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ස්ථාන දෙකක සඳහන් වෙනවා. දෙවෙනි පාඩම චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුක්ඛ නිරෝධාර්ය සත්‍යම නිවන බව දක්වන තැන දෙවෙනි පාඩමේ 8 වෙනි පිටුවේ සඳහන් වෙනවා. 5 වෙනි පාඩමේ 19 වෙනි පිටුවේත් මේ සම්බන්ධයෙන් මේ විදිහටම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ආර්ය සත්‍ය විශේෂෙහිදී නිවන හඳුන්වන නම තමයි නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය. ආර්ය සත්‍ය විශේෂෙහිදී නිවන හඳුන්වන නම ලියන්න කියලා තමයි කියන්නේ. නිරෝධ සත්‍ය විදිහට ආර්ය සත්‍ය විශේෂෙහිදී මෙය නිරෝධ සත්‍ය නම දැක්වේ. ඒ විදිහට දැක්වෙනවා 5 වෙනි පාඩමේ මේ 19 වෙනි පිටුවේ. ඒ වගේම තමයි මෙතන දුක්ඛ නිරෝධයයි කියලා සඳහන් කරනවා. තෘෂ්ණාව බිඳුකුදු ඉතුරු නොකොට මුලින් උපුටා දැමීම, නැති කිරීම, ඉවත් කිරීම, එයින් මිදීම, එහි නොබැදීම දුක්ඛ නිරෝධයයි කියලා සඳහන් කරනවා. එහෙනම් නිවන කියලා හඳුන්වන්නේ දුක්ඛ නිරෝධය. නිර්වාණය සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ නිවන අසංකත ධර්මයක් ලෙසින් හඳුන්වන්නේ කවර හේතුවක් නිසාදැයි පහදා දෙන්න. නිවන අසංකත ධර්මයක් විදිහට හඳුන්වන්නේ ඇයි කියන ප්‍රශ්නේ ලකුණු 4ක ප්‍රශ්නයක්. නිවන අසංකතය හේතු ප්‍රත්‍ය සමவாயෙන් නිපන් ධර්මයක් නොවන හේයිනි. හේතු ප්‍රත්‍ය වලින් හටගත් ධර්මවලට සංකත ධර්ම කියනවා. නිවන කියන්නේ කිසිදු හේතුවක් හෝ ප්‍රත්‍යක් තුලින් හටගත් ඇතිවෙච්ච දෙයක් නොවන නිසා නිවන අසංකතයි කියලා කියනවා. මේ විදිහට කෙටියෙන් පිළිතුරු දුන්නම ප්‍රමාණවත් වෙනවා. නිවන කියන්නේ හේතු ප්‍රත්‍ය සමவாயෙන් නිපන් ධර්මයක් නොවන නිසා නිවන අසංකතයි කියලා කියනවා. 5 වෙනි පාඩමේ 19 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සසර සංකත නම් නිවන අසංකතයි. සසර සංකතයි නම් නිවන අසංකතයි. සාංසාරික සම්බන්ධතාවය ගැන කතා කරන ධර්මයන් කතා කරද්දී සංකත ධර්ම විදියට කතා කරන්නට වෙනවා. සංසාරයෙන් එතර වීම අසංකත කියන தත්ත්වය තුල නිවන කියන தත්ත්වය තුල කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සසර බන්ධනයක් නම් නිවන එහි විමුක්තියයි. නිවන ගැන ඒ විදිහේ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් අපෙන් අහන්නේ ප්‍රශ්නය අහලා තිබුණේ නිවන අසංකත ධර්මයක් විදිහට හඳුන්වන්නේ ඇයි කියලා. ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ අපිට ඉදිරිපත් වෙන ප්‍රශ්නයේ 2017 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රේ නිර්වාණ අවබෝධයලත් පුද්ගලයන් හඳුන්වන නම් ලියා සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන ධර්ම නම් කරන්න. නිර්වාණ අවබෝධයලත් පුද්ගලයෝ හඳුන්වනවා තුන්තරා බෝධියේ විදිහට. නිර්වාණ අවබෝධය ලබාගත්
අය. කවුද? බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, එවැගේම මහරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, එවැගේම මහරහතන් වහන්සේලා කියන උත්තමයන් වහන්සේලා තමයි නිර්වාණ අවබෝධය ලබාගත් උතුමන් වහන්සේලා බවට පත්වෙන්නේ. ඔව්. බුදු, පසේ බුදු, මහරහත්. බුදු, පසේ බුදු, මහරහත්. ඊළඟට නිර්වාණ අවබෝධයලත් පුද්ගලයන් හඳුන්වන නම් ලියා බුදු, පසේ බුදු, මහරහත් කියලා දක්වලා ඊට පස්සේ සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහීන කරන සංයෝජන ධර්ම නම් කරන්නේ. අනිවාර්යයෙන්ම වැදගත් වෙන තැනක් තමයි මේ සංයෝජන ධර්ම නිර්වාණ අවබෝධයට පත්වීමත් එක්ක ප්‍රහීන වෙන ආකාරයේ සඳහන් වෙන තැන. නිර්වාණ අවබෝධයට පත්වෙනවත් එක්ක සංයෝජන ධර්ම 10 දුරු වෙන ආකාරය ගැන සඳහන් වෙන තැන ඊ타ත්ම වැදගත් වෙනවා. මමජ මගේජයි දැඩිව ගන්නා සක්කාය දිට්ඨියත් ඒ වගේම සසර සහ නිවන පිළිබඳව සැක ඇතිවීම කියන විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය යන සංයෝජන 3 තමයි සිඳී යන්නේ සෝවාන් තත්වයට පත් වෙනකොට. සෝවාන් තත්වයට පත් වෙනකොට දස සංයෝජන වලින් 3ක් සම්පූර්ණ වශයෙන් දුර වෙලා යනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට කාමරාග ව්‍යාපාද කියන දෙක අනාගාමී වෙනකොට ටිකක් අඩු වෙනවා. සකෘදාගාමී වෙනකොට, අනාගාමී වෙනකොට ඒවා සම්පූර්ණ ප්‍රහීන වෙලා යනවා. එතකොට මෙන්න මේ කියන පහට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග ව්‍යාපාද කියන පහ ඕරම් භාගීය සංයෝජන විදිහට හඳුන්වනු ලබනවා. ඕරම් භාගීය සංයෝජන විදිහට අනිත් පහ උද්දම් භාගීය සංයෝජන විදිහට සලකන්නේ. දස සංයෝජන වලින් ඊළඟ පහ තමයි මේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, විච්ඡා කියන කොටස්. අපෙන් අහන්නේ සෝවාන් තත්වයට පත් වෙනකොට දුරු වෙන සංයෝජන ධර්ම මොනවද කියලා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මේ විදිහේ කෙටි පිළිතුරු අපිට ලබා දෙන්නට පුළුවන්. කෙටි පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. කෙටි පිළිතුරු ලබා දුන්නට පස්සේ ඒක ප්‍රමාණවත් වෙනවා. ඊළඟට පරිනිර්වාණ අවස්ථා දෙක සඳහන් කර ඒ දෙකෙහි වෙනස කවරේදයි පැහැදිලි කරන්න. පරිනිර්වාණ අවස්ථා දෙක සඳහන් කර ඒ දෙකෙහි වෙනස කවරේදයි පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. පරිනිර්වාණ අවස්ථා දෙකයි පොතේ ඒ පිළිබඳව සඳහන් වෙනවා 5 වෙනි පාඩමේ 20 වෙනි පිටුවේ. 5 වෙනි පාඩමේ 20 වෙනි පිටුවේ තමයි සඳහන් වෙන්නේ. නිර්වාණ ධාතු දෙක සෝපදිශේෂ නිබ්බාන ධාතු, ඒ වගේම අනුපදිශේෂ නිබ්බාන ධාතු. සෝපදිශේෂ නිබ්බාන ධාතු, අනුපදිශේෂ නිබ්බාන ධාතු. පාඩමේ සඳහන් වෙන්නේ මෙහිමයි. ජීවත්ව සිටියදී හෙවත් පංචස්කන්ධයන් නිරුපද්‍රිතව පවතිද්දී ක්ලේශ ප්‍රහාණය සිදුවන අවස්ථාව සෝපදිශේෂ නිර්වාණය විදිහට හඳුන්වනවා. ජීවත් වෙලා සිටිද්දීම ස්කන්ධ පංචස්කන්ධේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ පවතිද්දීම කෙලෙස් ධර්ම ප්‍රහීන වීම, කෙලෙස් දුරු වීම තමයි සෝපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ. සෝපදිශේෂ උපදී ඉතිරි වෙලා තියෙද්දි හැබැයි කෙලෙස් නැති වෙනවා. ඒකට කියනවා සෝපදිශේෂ නිර්වාණය කියලා. ඊළඟට නිරුපදිශේෂ එහෙම නැත්නම් අනුපදිශේෂ කියන වචන දෙකම පාවිච්චි කරන්නේ එකම අවස්ථාවේ හැඳින්වීමට. නිවනේ අනිත් අවස්ථාව නිරුපදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ ස්කන්ධයන් නැවත ඇති නොවන අයුරින් විනාශ වීම, හෙවත් කලුරිය කිරීම, පිරිනිවන් පෑම. කෙලෙස් පමණක් නෙවෙයි, තමන්ගේ පංචස්කන්ධයත් විනාශයට පත්වෙමින්, නැවත ඇති නොවෙන තත්වයට පත්වෙමින් පිරිනිවන් පෑමට පත්වීම, කලුරිය කිරීමට කියනවා නිරුපදිශේෂ නිබ්බාන ධාතුව කියලා. එහෙම නැත්නම් අනුපදිශේෂ නිබ්බාන ධාතුව කියලා. නිවනේ අවස්ථා දෙක සෝපදිශේෂ නිබ්බාන ධාතු, අනුපදිශේෂ නිබ්බාන ධාතු. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 යටතේ දැක්වෙන ප්‍රශ්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දක්වන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දක්වන්න කියලා කිව්වම
අනිවාර්යයෙන්ම අපිට ඒ අංග ටික පාඩම් තියෙන්නට ඕන. එතකොට ඉක්මනින් ලියාගෙන යන්නට පුළුවන්. දෙවැනි පාඩමේ 8 වෙනි පිටුවේ මේ අංග ටික පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8. ඔබට පාලියෙන් හෝ සිංහලෙන් ලියන්නට පුළුවන්. යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කටයුතු, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සිත එකඟ කිරීම. පාලි කොටසින් පාඩම් කරන එක ගොඩක් ඉක්මනින් මතක තියාගන්නට පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8. ඔබ පුංචි වෙලාවක් අරගෙන මේවා පාඩම් කරගන්න. ඔබට නිරන්තරයෙන්ම වැදගත් වෙන කාරණාවන්. විභාගයේ සමත් වීම කෙසේ නමුත් නිරන්තරයෙන්ම අපි බෞද්ධයෝ හැටියට පාවිච්චි කරන ඉගැන්වීමක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික. ඉතින් මේ අංග ටික නම් කිරීමේ හැකියාව අපිට තියෙන්නට ඕන. ඒ අංග 8ම නම් කළාම ලකුණු 2ක් ලැබෙනවා. එහෙනම් අංග 8ම හරියට ලකුණු කරන්නට බැරි වුණොත් ඔබට මේ ලකුණු 2 ලබා ගන්නට බැරි වෙනවා. ඒ ලකුණු 8ක ප්‍රශ්නයකට නෙමෙයි, සමහර විට ඊට වඩා ලකුණු 4ක ප්‍රශ්නයකදී මේ වතාවේදී ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඊළඟට එම අංග 8 ත්‍රිශික්ෂාවට ඇතුළත් වන සේ බෙදා දක්වන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂිතම බෙදීම තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණය කිරීම. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණය කිරීම. පළවෙනියටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා පිළිවෙලට අපි පාඩම් කරලා තියෙන්නේ. ඒ පාඩම් කරලා තියෙන පිළිවෙලේ සහ සීල, සමාධි, ප්‍රඥා කියන පිළිවෙල එකම පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තියෙන පිළිවෙලටම සීල, සමාධි, ප්‍රඥා කියලා දැක්වුවොත් එහෙනම් ඇතුළත් වෙන්න ඕන සීල කියන කොටසට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ඒවනේ ඇතුළත් වෙන්නට ඕනේ. එහෙම නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනියටම තියෙන අංග 2 ප්‍රඥාවට ඇතුළත් වෙන්නේ. ප්‍රඥාවට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. ඊළඟට සීල කියන කොටසට අයිති වෙනවා අංග 3ක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග 3. සීලයට අයිති වෙන්නේ. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන 3 අයිති වෙන්නේ සමාධි කියන කොටසට. එහෙනම් සීල කොටසට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන 3ත්, ප්‍රඥා සමාධි කියන කොටසට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන 3ත්, ප්‍රඥා කියන කොටසට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම දැක්වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන අංග 2 තමයි ඇතුළත් වෙන්නේ. ත්‍රිශික්ෂාවට අනුව එහෙම තමයි වර්ගීකරණය කරන්නට වෙන්නේ. ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා. එයින් ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය හඳුන්වන්න. දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සිව්වන ආර්ය සත්‍ය යටතේ තමයි අය මේ වරිවට්ටංගිකෝ මග්ගෝ. 4 වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේම මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රශ්නේ නැවත වතාවක් බලන්න. දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා එයින් ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය හඳුන්වන්න. දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දෙවනි පාඩමේදී චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙනවෙන පාඩමේදී මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අත්හල යුතු අන්ත දෙකක්. අත්හල යුතු අන්ත දෙකක්. අන්ත දෙක තමයි කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය. ප්‍රශ්නේදී කියන්නේ මේ අන්ත දෙක සම්බන්ධයෙන් අත්හල යුතු අන්ත දෙක සම්බන්ධයෙන් ඒ දෙකේ ස්වභාවය ගැන කියන්නට කියලා. කම්සැපතෙහි ඇලී ගැලී සිටීම හෙවත් කාමසුකල්ලිකානු යෝගයේ පළවෙනි එක. ඒකේ ස්වභාවය දැක්වනවා ඊතා පහත් ග්‍රාම්‍ය ලක්ෂණ වලින් යුක්තයි. පුහුදුන් අයට සීමා වෙච්ච එකක්. ගම්මෝ පෝතුජ්ජනිකෝ
අනරියෝ අනාර්යෝ අනත්ත සංහිතෝ. එහෙම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දක්වලා තියෙන්නේ. ඊතා පහත් කියන එක ගම්මෝ ග්‍රාම්‍යයි පුහුදුන් අයට සීමා වෙච්ච ඉගැන්වීමක් තමයි කාමසුකල්ලිකානුයෝගය. අනාර්ය දෙයක්, උතුම් දෙයක් නෙවෙයි, පහත් දෙයක්, අනර්ථ සහිත දෙයක් කාමසුකල්ලිකානුයෝගය. ඒ විදිහට පැහැදිලි කිරීමක් කළාට පස්සේ ප්‍රමාණවත්. ඊළඟට අත්හල යුතු ඊළඟ අන්තය අත්තකිලමතානුයෝගය. ශරීරයට කටුක දුක් දීම හෙවත් අත්තකිලමතානුයෝගය. ශරීරයට කටුක දුක් දීම හෙවත් අත්තකිලමතානුයෝගයේ ඊළඟ අන්තය දුරු කළ යුතු අන්තය. මේ අන්ත දෙකෙන් ඉවත් වූ මැදි මග අත්තකිලමතානුයෝගයේ අනරියෝ අනත්ත සංහිතෝ. අනාර්ය වෙච්ච දෙයක්, එවැගේම අනර්ථයේ සහිත දෙයක් විදිහට තමයි දක්වන්නේ. අත්තකිලමතානුයෝගයේ අනාර්ය අනරියෝ අනත්ත සංහිතෝ. අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන දෙකෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. එහෙනම් ශරීරයට කටුක දුක් දීම තමයි අත්තකිලමතානුයෝගය කියන්නේ. අත්හල යුතු අන්ත දෙක කාමසුකල්ලිකානුයෝගය. කාමසුකල්ලිකානුයෝගයේ ලක්ෂණ අපිට මෙතනදී කියන්නට වෙනවා. අත්තකිලමතානුයෝගය නම් කරන්නට වෙනවා. ඊට පස්සේ ඒකේ ලක්ෂණ අපිට කියන්නට වෙනවා. ප්‍රශ්නේ බලන්න. දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා ලියලා ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය හඳුන්වන්නට කියලා කියන්නේ. ලකුණු 6ක් ලැබෙනවා. අත්තකිලමතානුයෝගයයි කාමසුකල්ලිකානුයෝගයයි ගැන පුංචි හැඳින්වීමක් කරන්නට තියෙන්නේ. ඊළඟට අපි බලමු 4 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. අන්තවාදීව ක්‍රියා කිරීම පුද්ගල හා සමාජ පරිහානියට හේතු වන ආකාරය පෙන්වා දෙන්න. අන්තවාදීව ක්‍රියා කිරීම පුද්ගල සහ සමාජ පරිහානියට හේතු වෙන ආකාරය පෙන්눔 කරන්නට කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් ප්‍රතික්ෂේප කරන අත්තකිලමතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගය ගත්තොත් මේ දෙක එක විදිහකින් අන්තවාදී ප්‍රතිපත්ති. මේ වගේ ලක්ෂණ මොනවද? කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගයේ ලක්ෂණ ගැන කතා කරන තැන ඊටාම පහත් වූ ලක්ෂණ වලින් යුක්තයි. පුහුදුන් අයට සීමා වෙලා තියෙනවා. අනාර්යයි අනර්ථ සහිතයි. මේ වගේ අනර්ථ සහිත වූ අනාර්ය වූ උතුමන් විසින් අනුගමනය කරන්නේ නැති, උතුම් භාවයට පත්වීමට හේතු වෙන්නේ නැති, පුහුදුන් අයට සීමා වෙච්ච මේ වගේ ප්‍රතිපත්තියක් අන්තගාමීව අනුගමනය කිරීම කාමසුකල්ලිකානුයෝගය. කාමයන් දැඩි විදිහට භුක්ති විඳිමින් වැරදි සහගත අදහස්වල සිටිමින් මේ අන්තය සඳහන් වෙන්නේ උච්ඡේද දෘෂ්ටිය විදිහට. උච්ඡේද දෘෂ්ටිය මරණයෙන් මතු නැවත උපතක් සිද්ධ වෙන්නේ නැහැ කියන දෘෂ්ටිය. මේ දෘෂ්ටිවාද වලට ගැති වෙලා කටයුතු කරනකොට සමාජය තුළින් සත්පුරුෂත්වයේ කියන එක ගිලිහිලා යනවා. එහෙනම් කාමසුකල්ලිකානුයෝගය කියන එක ශරීරයට දැඩි විදිහට සැප සම්පත් ලබා දෙමින්, සුව පහසු සලසා දෙමින්, තමාගේ යහපත පමණක් ගැන කල්පනා කරමින් එහෙම ක්‍රියා කරනකොට සමාජයට සිද්ධ වෙන පරිහානිය ගැන මේ වගේ ප්‍රශ්නයකදී අපිට කතා කරන්නට වෙනවා. ඒ වගේම තමයි අත්තකිලමතානුයෝගයේ ශරීරයට දැඩිසේ දුක් දෙමින් අන්තගාමීව ක්‍රියා කිරීම සමාජයේ අහිත පිණිස, කටුකත්වයේ පිණිස, අනර්ථයේ පිණිස හේතු වෙන ආකාරය අපිට කතා කරන්නට පුළුවන්. ප්‍රශ්නේ නැවත වතාවක් බලන්න. එතකොට ඔබට පැහැදිලි වේවි මොන වගේ කරුණුද ඇතුළත් කරන්නට ඕන කියලා. අන්තවාදී ක්‍රියා කිරීම පුද්ගල හා සමාජ පරිහානියට හේතුවක් වෙනවා. පුද්ගලයාගේ පරිහානියට, කායික පරිහානිය, මානසික පරිහානිය, පිරිහීම සඳහා හේතු වෙනවා අන්තගාමීව ප්‍රතිපත්තිවල යෙදීම නිසා. අන්තගාමී ප්‍රතිපත්ති අත්තකිලමතානුයෝගය කියලා කිව්වට පස්සේ සමාජීය මේ වශයෙන් අනිත් අයට අයහපතක් සිද්ධ වෙනවා. ඒ අයත් ඒ වගේ වැරදි දේවල් වලට යොමු වෙලා ක්ලාන්ත වෙන තත්වයට පත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේත් මේ අත්තකිලමතානුයෝගය අනුගමනය කරලා අප්‍රාණක ධානයේ පවත්තපල බෝධි වගේ තත්වවලට පත් වෙලා අපහසුතාවයට පත් වෙච්ච ආකාරය ගැන සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ දෘෂ්ටි වලට අනුව කටයුතු කිරීම සීලබ්බත පරාමාස විදිහට තමයි හඳුන්වන්නේ දස සංයෝජන ධර්මවල. මේ තුලින් සමාජීය මේ වශයෙන් පුද්ගලයාටත් ඒ වගේම පෞද්ගලික වශයෙන් පුද්ගලයාටත් පරිහානිය
ඇති කරන්න පුළුවන් ඉගැන්වීම. ඊළඟට ත්‍රිලක්ෂණය නම් කරන්න කියන ප්‍රශ්නේ ලකුණු 2ක ප්‍රශ්නයක් 3වෙනි පාඩම 10වෙනි පිටුව තුල සඳහන් වෙනවා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තමයි ත්‍රිලක්ෂණය. ඒක මේ ඕනෑම කෙනෙක් දන්නවා. ඒකේ තරම් ගැටලුවක් ප්‍රශ්නයක් අපිට මතක හිටින්නේ නැති ගැටලුවක් තේරෙන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. අපි කරුණු වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ත්‍රිලක්ෂණය කියන්නේ කියලා දන්නවා. ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නැති එක නෙවෙයි. ත්‍රිලක්ෂණයේ කරුණු වශයෙන් අපි දන්නවා. හොඳයි. ඊළඟට දෙවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ ඒ වයින් දෙකක් හඳුන්වන්න. ත්‍රිලක්ෂණයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් දෙකක් හඳුන්වන්නට කියලා කියන්නේ අනිත්‍ය න නිට්ටය ස්ථිර නැහැ කියන එක. ස්ථිර නම් එය ස්ථිරව හැමදාම සදාකාලිකව ඒ විදිහටම තියෙන්නට ඕන. එහෙම තියෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ නැහැ. නාම රූප විදිහට ගත්තොත් එහෙම අපේ හිතත් ඒ වගේම අපේ රූපයත් අපිට බාහිරව තියෙන රූපත් එකක්වත් එකම විදිහට හැමදාම පවතින්නේ නැහැ. ඒ වගේම තමයි අපේ හිත ගත්තොත් සිතුවිලි වලට ඊටමත් වේගයෙන් වෙනස් වෙමින් ගමන් කරනවා. එහෙනම් මේ ලක්ෂණ වලින් යුක්ත සිත, අනිත්‍යතාවයෙන් යුක්ත සිත ඇතිවීමේ සහ නැතිවීමේ, ඇතිවීමේ පැවතීමේ නැතිවීමේ ලක්ෂණ තුනකින් යුක්තයි. අනිත්‍යතාවයෙන් යුක්තයි. අන්නේ ස්ථිර නැති ස්වභාවය තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය ලක්ෂණය. ඊළඟට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් දුක්ඛ කියන தත්ත්වය. දුක්ඛ කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයාගේ චිත්ත සංතානයේ තුල ඇතිවෙනා වූ චිත්තසංතානය තුළ ඇතිවෙන පීඩා සහගත අතෘප්තිකර ස්වභාවය. ඒක තමයි දුක්ඛ කියලා කියන්නේ. ලෝකේ එහෙම අතෘප්තිකර දුක් සහිත පීඩා සහිත ස්වභාවයක් තියෙන මේ ලක්ෂණය තමයි දුක්ඛ කියලා කියන්නේ. ත්‍රිලක්ෂණයේ දෙවෙනි ලක්ෂණය. මේක ආර්ය අෂ්ටාංග චතුරාර්ය සත්‍ය යටතේ කතා කරන කරුණුත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් එහෙම ජාති දුක, ජාති කියලා කියන්නේ ඉපදීම නිසා ඇතිවෙන දුක, ජරා දුක, වයසට යෑම නිසා ඇතිවෙන දුක, ව්‍යාධි ලෙඩවීම නිසා ඇතිවෙන දුක, මරණයට පත්වීම නිසා ඇතිවෙන දුක, ප්‍රේයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන දුක, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පැතූ දේ නොලැබීම යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අන්නේ විදිහට දුක් රාශියක් තියෙනවා. එතකොට මෙතනදී කතා කරන්නේ යම් කිසි දෙයක් අනිත්‍යතාවයට පත් වෙනවා නම් ඒ අනිත්‍යතාවයට පත් වෙන හැම දෙයක්ම දුක්. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. අපේ ඥාතිවරු, හිතවතුන්, අසල්වාසීන් මරණයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට දුක ඇති වෙනවා. එහෙම දුක ඇති වුණේ මොකක් නිසාද? අපේ ඥාතිවරු ස්ථීරව වෙනස් නොවි හිටපු නැති නිසා, මැරිච්ච නිසා. අපි සතුව තියෙන දේවල් විනාශ වෙලා යනවා, ගෙවිලා යනවා, දිරලා යනවා. එතකොට අපිට දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඉතින් එහෙනම් අනිත්‍ය කියන ලක්ෂණයේ ලෝකේ හැමදාම පවතින එක ලක්ෂණයක්. ඒ වගේම දුක්ඛ ලක්ෂණේ ඒත් එක්කම පුද්ගලයාගේ සිතත් එක්ක සම්බන්ධ වෙන ඊළඟ ලක්ෂණය. හොඳයි. අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ දෙක ගැන කතා කළා ත්‍රිලක්ෂණයට අනුව. ත්‍රිලක්ෂණයේ දැක්වෙන කාරණාවන්, ඒ පාඩම්වල දැක්වෙන කාරණාවන් මම කෙටියෙන් ඔබට කියලා දුන්නේ මතක තබා ගැනීමේ පහසුව සඳහා. මේ විස්තර බොහෝමයක් මේ පාඩම්වලට අදාළව සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම වැදගත් වෙන කාරණාවන් කිහිපයක් පමණයි මම මෙතනදී ඔබට ගෙනහැර දක්වන්නට යෙදුනේ. ඊළඟට තවත් ත්‍රිලක්ෂණයේ සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නයත්. සංකත ධර්මයන්ගේ ස්වභාවය හඳුන්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදැයි පෙන්වා දෙන්න. සංකත ධර්මයන්ගේ ස්වභාවය හඳුන්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදැයි පෙන්වා දෙන්න. සංකත ධර්මයන්ගේ ස්වභාවය. සංකත ධර්මයන්ගේ ස්වභාවය
ප්‍රත්‍යයන්ගේ එක්වීම නිසා හටගෙන ඇති හේිනි. අන්න හේත් මොනවද? සංකත ධර්මයන්ගේ ලක්ෂණය හේතු සහ ප්‍රත්‍ය වලින් සකස් වෙලා තියෙනවා. සංකත ධර්මවල ප්‍රධාන ලක්ෂණය හේතු සහ ප්‍රත්‍ය කියන දේවල් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. හේතු සහ ප්‍රත්‍ය වලින් සකස් වෙලා තියෙන්නේ. සංකත ධර්මයක් විදිහට අපි ගත්තොත් ගහක් ගත්තොත් ඒක හේතු ප්‍රත්‍ය එකතු වෙලා හැදිලා තියෙන්නේ. සංකත ධර්මයක් ඒක. එතකොට ඒක හේතු සහ ප්‍රත්‍ය එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි යම් හේතුවක් නිසා හටගත් යම් ධර්මයක් වේ නම් හේතුව නැති වී ගිය කෙනෙහි එහි ඵලයද නැති වී යයි. හේතු සහ ප්‍රත්‍ය වලින් හටගත් දේවල් වල ඊළඟ ලක්ෂණය තමයි මොකක්ද? හේතුවකින් සහ ඵලයකින් යම්කිසි දෙයක් හටගත්තා නම් හේතුව නිරුද්ධ වෙනවත් එක්කම ඒ ඵලයත් නිරුද්ධ වෙලා යනවා. සංකත ධර්මයන්ගේ ස්වභාවය හඳුන්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්නට කියලා කියන්නේ හේතුංච පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා සඳහන් කරනවා. ඒ විදිහට අනිත්‍යතාවයෙන් යුක්ත වූ සියලු සංකත සංස්කාර ධර්මියෝ විදිහට සඳහන් කරනවා. එනම් සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණය මොකක්ද? අනිත්‍යතාවයට පත්වෙන එක. අනිත්‍යතාවයට පත්වෙන එක. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙනවා නුවණින් සලකා බැලීමේදී මේ පසට අයත් නොවන කිසිවක් මේ විශ්වය තුල නොමැති බවත් ඒවායේ එකම ලක්ෂණය ඇතිවීම නැති වී යාම උපාද වය. සංකත ධර්මයන්ගේ එකම ලක්ෂණය මොකක්ද? ප්‍රධානම ලක්ෂණය මොකක්ද? උපාද වය. එහෙම නැත්නම් ඇතිවීමයි නැතිවීමයි. සංකත ධර්මයන්ගේ ලක්ෂණය ඇතිවීම සහ නැතිවීම. ඊළඟට 4 වෙනි රෝමි ලක්කම යටතේ තියෙන ප්‍රශ්නයත් අපි බලමු. තමා අයත් නොවන්නන් තමා අයත්ය යන වැරදි අල්ලා ගැනීම නිසා පුද්ගලයා මන් මුලාවට පත්ව ඇත. මෙහි සත්‍යතාව පැහැදිලි කරන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. ඉතින් මේ පිළිබඳව සඳහන් වෙනවා නුවණැති ආර්ය ශ්‍රාවකයා සිතෙහි මෙන්ම කයෙහිද ඇති නැතිවන ස්වභාවය තුලින් මමය මගේය මාගේ හා සම්බන්ධයි මා හා සම්බන්ධයි කියලා ගන්න පුළුවන් කිසිම දෙයක් පංචස්කන්ධයේ හෝ ඉන් පිටත නැහැ කියලා තේරුම් ගන්නවා. එහෙම තේරුම් නොගෙන පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප විදිහට ගන්න, වේදනා විදිහට ගන්න, ඒ වගේම මගේ රූපය කියලා එකක් මම හිතාගෙන ඉන්නවා. ඒ රූපේ මම කියලා ගන්න දෙයක් නැහැ. ඇත්තටම මම කියලා ගන්න දෙයක් නැහැ. ඒ රූපේ මගේ නම් එහෙනම් මම නාවලා පිරිසිදු කරලා එහෙම තිබ්බට පස්සේ ඒත් මොකද ජරාවාසි වෙන්නේ මොකක් නිසාද? මම නම් එහෙම නැත්නම් මගේ ශාරීරිය නම් එහෙම උනේ කොහොමද? මට සම්බන්ධ එකක් නම් එහෙම උනේ කොහොමද? ඒක මට සම්බන්ධ නැහැ. ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ශාරීරියේ ස්වභාවය තමයි ඒ විදිහේ වෙනස් වීමට පත්වීම. එහෙම වෙනස් වෙන්නේ නැතිව මම මගේ කියලා ඒ විදිහටම හැම වෙලාවකම පවත්වා ගන්න පුළුවන් තියාගෙන ඉන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒ වගේ දේවල් මම මගේ කියලා අරගෙන අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා හිතාගෙන අනාත්ම දේවල් ආත්මයි කියලා හිතාගෙන සිටීම තුළ මිනිස්සු මුලාවට පත් වෙනවා. තමා අයත් නොවන්නන් තමා අයත්ය යන වැරදි අල්ලා ගැනීම. තමාට තමාවත් අයිති නැහැ. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම කෙනෙක් තමාට අයිති නැහැ. එහෙම ලෝකයක මම උදාහරණයකට ගත්තේ රූපේ විතරයි. මගේ රූපයත් අනිත් රූපත් එහෙමයි. හැමදාම එකම විදිහට වෙනස් නොවි පවතින්නේ නැහැ. ශබ්දත් එහෙමයි. රසයත් එහෙමයි. ඒ වගේම ගඳ සුවඳ සම්බන්ධීනුත් එහෙමයි. ශරීරයෙන් ලබන ස්පර්ශත් එහෙමයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී හැම එකක්ම හඳුනා ගැනීම, දැන ගැනීම මේවා හැම එකක්ම පංචස්කන්ධයේම අනිත්‍යතාවයට පත් වෙනවා. මම මගේ වශයෙන් ගත හැකි දෙයක් නැහැ. අලගත්දූපම සූත්‍රයේ මේ සම්බන්ධයෙන් ඊටමත් වටින ඉගැන්වීමක් ගැන හර දක්වලා තිනවා. ඒක අපිට මේ ප්‍රශ්නේදී පිළිතුරක් විදිහට ගොනු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ජේතවනාරාමේ අවට මහ ජනතාව තනකොළ අතුරුකිලි දර ආදී කඩාගෙන ගිහිල්ලා ඒවට ගිනි තබලා Tamanට ඕන දේවල් පුච්ච ගන්න, තඹ ගන්න පාවිච්චි කරනවා. ඉතින් මේ මිනිස්සු ඒ විදිහට අතුකොළ අතුරුකිලි දර ජේතවනාරාමේ අවට වනාන්තරයෙන් අරගෙන ගිහිල්ලා එහෙම පුච්චලා දානකොට මහණෙනි ඔබට හිතෙනවද
ඔබේ අතපය කැපුවා ගිහිල්ලා පුච්චලා දැම්මා එහෙම කියලා හිතනවද? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනව නැහැ කියලා. එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඒ තන, දර, අතුරුකිලි ආදී අපේ හෝ අපේ කායික සම්බන්ධතාවයක් තියෙන ඒවා නෙවෙයි. කායික සම්බන්ධතාවයන් තියෙන ඒවා නෙවෙයි. ඒ නිසා ඒවා පුච්චලා දානකොට මගේ ශරීරය එහෙම මට වේදනාවක් දැනෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මහණෙනි ඔබ අයත් නොවන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආදිය ඔබේ කියලා අත්තනිය මම මගේ කියලා ගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. මම වෙමි කියන විදිහට ගන්නකොට, මගේයි කියලා ගන්නකොට මම්මුලා තත්වයකට පත් වෙනවා. ලෝකේ විපරීත සංඥාවන් ගොඩ නැගෙනවා. ඒ නිසා තමයි මංමුලා තත්වයට පත් වෙන්නේ. ලෝකයේ හැම දෙයක්ම අනාත්මීය ලක්ෂණයෙන් යුක්තයි. මම මගේ වශයෙන් ගත හැකි දෙයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඒ විදිහට දැනුමක් ඇති කරගන්න පස්සේ ඔබට තවත් මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා මේ අනිත්‍යතාවයේ සහ දුක්ඛතාවයේ අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ දෙකත් එක්ක එකට බැඳිලා පවතින අනාත්ම කියන ලක්ෂණය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ කුසල අකුසල කර්ම රැස් කරන ප්‍රධාන දොරටු 3 නම් කරන්න. කුසල අකුසල කර්ම රැස් කරන ප්‍රධාන දොරටු 3. දහම් පාසල් පුංචි පන්තිවලදීත් මේ පිළිබඳව ඉගෙන ගන්නවා. හිත, කය, වචනය. හිත, කය, වචනය. චේතනාව, කය, වචනය, සිත යන දොරටු 3න් නික්ම කෙරෙන අකුසල් 10ක් බුදු දහමෙහි දැක්වේ කියලා සඳහන් වෙනවා. එහෙනම් කය, සිත, කය, වචනය. මෙහෙම තමයි පොතේ සඳහන් වෙන්නේ. ඉතින් චේතනාව, හිත, කය, වචනය යන දොරටු 3න් නික්ම කෙරෙන අකුසල් 10කින් වර්ගීකරණයක් දක්වනවා කියලා කියන්නේ. මෙතනදී පළවෙනියට අහන්නේ ලකුණු 2 ප්‍රශ්නයේදී කුසල අකුසල කර්ම රැස් කරන ප්‍රධාන දොරටු 3 මොනවද කියලා. කර්මයේ පාඩම. කර්ම විභාගයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන පාඩමින් අහන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේදී හිත, කය, වචනය කියන දොරටු 3 නම් කිරීම පමණයි කරන්නට ඕනේ. එම දොරටු 3ට ඇතුළත් වන පරිදි දස අකුසල කර්මපත බෙදා දක්වන්න. පාඩම් කරලා තියෙනවා නම් ඊටමත් ඉක්මනින් මේවට පිළිතුරු සංග්‍රහ කරගෙන පිළිතුරු ලියාගෙන යන්නට පුළුවන්. ඉතින් දොරටු 3ට අනුව හිත, කය, වචනය කියන දොරටු 3ට අනුව අකුසල කර්ම ඇතුළත් වන පරිදි දස අකුසල කර්මපත බෙදා දක්වන්න. ඒ කියන්නේ හිතින් සිද්ධ වෙන අකුසල්, කයින් සිද්ධ වෙන අකුසල්, වචනෙන් සිද්ධ වෙන අකුසල් කියලා හිත, කය, වචනය කියන දොරටු 3න් සිද්ධ වෙන අකුසල් වර්ග කරන්නට කියලා කියන්නේ. දස අකුසල් වලින් හිතින් සිද්ධ වෙන අකුසල්, කයින් සිද්ධ වෙන අකුසල්, වචනෙන් සිද්ධ වෙන අකුසල්. ඉතින් අකුසල කාය කම්ම. කයින් සිද්ධ වෙන අකුසල කර්ම. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම කියන 3 තමයි අකුසල කාය කර්ම. කයින් සිද්ධ වෙන අකුසල කර්ම 3. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම 4ක් තියෙනවා. අකුසල වචී කර්ම කියලා කියන්නේ වට බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන අකුසල කර්ම 4යි. එතකොට දැනට අකුසල කර්ම 10යි. කයින් සිද්ධ වෙන අකුසල කර්ම 3යි. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම. ඊළඟට වචනෙන් සිද්ධ වෙන අකුසල කර්ම 4යි. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන 4. එතකොට 7යි. තව 3ක් තියෙනවා. හිතින් සිද්ධ වෙන අකුසල කර්ම, සිතෙන් සිද්ධ වෙන අකුසල කර්ම 3යි. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව කියන 3. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව කියන 3 තමයි හිතින් සිද්ධ වෙන අකුසල කර්ම. හිත, කය, වචනය කියන දොරටු 3ට අනුව දස අකුසල කර්ම වර්ගීකරණය කරලා දක්වන්නට කියලා තමයි කියන්නේ. එහෙනම් මෙහෙම වර්ගීකරණයක් කරලා දැක්වීම පමණයි මෙතනදී කරන්නට තියෙන. ලකුණු 4ක් ලැබෙනවා මේ වර්ගීකරණයන් කළාට පස්සේ. හොඳයි, ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ එම අකුසල කර්මපත සිදු කිරීමේදී මූලිකත්වය ගන්නා චෛතසිකය නම් කර අකුසල මූලයන් වෙන් වශයෙන් හඳුන්වන්න. අකුසල මූලයන් වෙන්වෙන්ව හඳුන්වන්නට කියලා කියන්නේ
අකුසල කර්මපත සිදු කිරීමේදී මූලිකත්වය ගන්න චෛතසිකය මොකක්ද කියලා කියන්නේ. අකුසල කර්මපත සිදු කිරීමේදී මූලිකත්වය ගන්න චෛතසිකය තමයි චේතනා කියන චෛතසිකය. පාඩමේ කර්මය කියන පාඩමේදී කතා කරලා තියෙනවා කර්මයේ විදිහට සැලකෙන්නේ චේතනා කියන චෛතසිකය කියලා. චේතනා කියන්නේ චෛතසික ධර්මවල එක චෛතසිකයක්. මේ චේතනා කියන චෛතසිකය අනිවාර්යයෙන්ම යම්කිසි කර්මයක් කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා තීරණය කිරීමට හේතු වෙනවා. ඒක තමයි මේ සඳහන් වෙන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා වා කියලා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා වා කියලා චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. එහෙම සඳහන් වෙනවා. චේතනාව මුල් කරගෙන හිත කය වචනය කියන දොරටු තුනෙන් යම් කිසි කර්මයක් සිද්ධ වෙනවා කියලා. ඒක කුසල කර්මයක් වෙන්නත් පුළුවන් අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. අකුසල කර්මයක් වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ කියන ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් තුන. ප්‍රශ්නේ අපි නැවත වතාවක් බලමු. එම අකුසල කර්මපත සිදු කිරීමේදී මූලිකත්වය ගන්නා චෛතසිකය නම් කර චේතනා චෛතසිකය. අකුසල මූලයන් වෙන්වෙන් වශයෙන් හඳුන්වන්න. අකුසල මූල ඊළඟට අපිට හඳුන්වන්නට වෙනවා ලෝභය. ආසාවෙන් ලෝභකමෙන් කිසිම කෙනෙකුට නොදී තමන්ගේ කරගෙන සිටීම තමයි ලෝභකම කියලා කියන්නේ. ලෝභකම කියලා කියන්නේ ආසාවෙන් තමන්ගේ කරගෙන සිටිනවා වෙනත් කෙනෙක්ට නොදී ඉන්න තත්ත්වය. නොදී සිටීම තමයි ලෝභය කියලා කියන්නේ. දෝෂ කියලා කියන්නේ පටිගය, පලිගැනීම, ඒ වගේම ද්වේෂ කිරීම, පලිගැනීම, තරහව කියන්නෙත් ඒකමයි. එහෙනම් කාට හරි කේන්තියෙන් පලිගැනීමේ චේතනාවෙන් එහෙම ක්‍රියා කරනවා නම් ඒක තමයි දෝෂ කියලා කියන්නේ. දෝෂ කියන අකුසල මූලය. ඊළඟට මෝහ. අවබෝධයක් නොමැතිකම. මෝහ කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව නිවැරදි වැටහීමක්, අවබෝධයක් නොමැතිකම තමයි මෝහයේ විදිහට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට කෙටියෙන් තමයි අපිට හඳුන්වන්නට වෙන්නේ. චේතනා කියන චෛතසිකය දක්වලා ඊට පස්සේ ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් දක්වලා මේ ගැන ලෝභය ගැන ඔබට කාල වේලාවත් අනුව තීරණය කරන්නට පුළුවන්. ලෝභය කියන එක කොයිතරම් දුරට මම හඳුන්වනවද? දෝෂ කියන එක කොයිතරම් දුරට හඳුන්වනවද? මෝහ කියන එක කොයිතරම් දුරට හඳුන්වනවද කියලා ඔබට තීරණය කරන්නට පුළුවන්. මේ ලෝභ, දෝෂ, මෝහ කියන කාරණාවන් ගැන සවිස්තරාත්මකව උදාහරණ කතා සහිතව අපිට විස්තර කරන්නට පුළුවන්. හැබැයි ඒ වුණත් අහන ප්‍රශ්නයට අනුව අදාළ ගැළපෙන ප්‍රමාණාත්මක පිළිතුරක් ඉදිරිපත් කිරීම තමයි අපි කරන්නට ඕන. හොඳයි ඊළඟට බලමු 4 වෙනි රෝම ඉලක්කම යටතේ දැක්වෙන ප්‍රශ්නේ. හොඳ නරක යහපත අයහපත මනාව තේරුම් ගැනීමෙන් සුරක්ෂිත ජීවිතයක් ගත කිරීම සඳහා බෞද්ධ කර්ම සංකල්පයෙන් ලැබෙන අනුබලය පැහැදිලි කරන්න. ලකුණු 8යි. හොඳ නරක යහපත අයහපත මනාව තේරුම් ගැනීමෙන්. හොඳයි නරකයි යහපත අයහපත හොඳින් තේරුම් අරගෙන යහපත් කෙනෙක් විදිහට ජීවිතය ගත කරන්නට කර්මය කියන සංකල්පය තුලින් ලබා දෙන පණිවිඩයන් මොනවද කියලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඇත්තටම සචේතනිකව කයින් වචනෙන් සහ මනසින් කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ හැම එකකටම විපාක ලැබෙන බව තමයි බුදුදහමේ ඉගැන්වීම. චක්කන්ව වහතෝ පදන්. අකුසල කර්මවල විපාකය පිටුපසින් ගමන් කරන කරත්තරෝදේ වගේ නිරන්තරයෙන්ම විපාක ගෙන දෙනවා කියන ඉගැන්වීම බුදුදහමේ ඉගැන්වීම. චක්කන්ව වහතෝ පදන්. සචේතනිකව කයින් වචනයෙන් සිතින්. සචේතනිකව කියලා කිව්වේ චේතනාව සම්බන්ධ වෙන්නට ඕන. චේතනා කියන චෛතසිකය හිතලා තමයි කරන්නට ඕන. කාය කර්මයක් කළොත් ඒක හිතලා කරන දෙයක්. කාට හරි හිරියරයක් කළා නම් ඒක හිතලා කළා නම් අනිවාර්යයෙන්ම කයෙන් කරන ලද අකුසල කර්මයක් වෙනවා. වචනයෙන් යම් කිසි කෙනෙක්ට හිතලා මොනවා හරි දෙයක් ප්‍රකාශ කළා නම් ඒක වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක් වෙනවා. ඒ විදිහට කයෙන් වචනයෙන් සිතින් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කිරීම තුළින් විපාකයක් ලැබෙනවා. කුසල විපාකයක් නම් ඡායාවන පායිනි පිටුපසින් ගමන් කරන සෙවණැල්ලක් වගේ ගමන් කරනවා කියලා තමයි බුදුදහමේ උගන්වන්නේ. ඒ වගේම තමයි බුදුදහමේ
ඉගැන්වෙනවා. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම කියන දේවල් අකුසල කර්ම විදිහට. මේ අකුසල කර්ම කිරීම තුළින් ලැබෙන විපාක ගැන බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම විදිහට බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන මේවා දක්වන්න පුළුවන්. ඉතින් මේවා කයින් සිද්ධ වෙන අකුසල් විදිහට සලකලා මේවා නොකර සිටින්නට බොහෝ දෙනෙක් යොමු වෙනවා. ඒත් එක්කම බොරු, කේලම්, රළු වචන, හිස් වචන කීම කියන අකුසලයන්ගෙන් දුර වෙන්නට කටයුතු කරනවා. කර්මය කියන ඉගැන්වීමත් එක්ක බුදුදහමේ ඉගැන්වෙන කර්මානුරූප ඉගැන්වීම් එක්ක. ඒ වගේම තමයි දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිසදිටු බව කියන අකුසල කර්මයන් මනෝ කර්ම, මනෝ අකුසල කර්ම විදිහට සැලකෙනවා. මේ කියන හිත, කය, වචනය කියන දොරටු තුනෙන්ම සිද්ධ කරන කර්මයන් වලට විපාක ලබන්නට සිද්ධ වෙන බව බුදුදහමේ සාකච්ඡා කරනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් කිසි විදිහකට වපුරන ලද්දේද ඒ විදිහට අස්වැන්න ලැබෙනවා. යහපත් විදිහට හොඳ දේවල් සිදු කළොත් ඒ අනුව යහපත් වූ කර්ම විපාක විඳින්නට පුළුවන්. ඒ වගේම අයහපත් දේවල් සිද්ධ කළොත් ඒ අනුව කර්ම විපාකයන් විඳින්නට සිද්ධ වෙනවා කියන ඉගැන්වීමක් බුදුදහමේ ඉගැන්වෙනවා. බීජයට අනුරූප අස්වැන්න ලැබීමේ සිද්ධාන්තය ඇසුරෙන් කර්මයේ හේතුව අනුව විපාක ඵලයේ ලැබෙන ආකාරය බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා. මේ ඉගැන්වීම පුද්ගලයා කර්මානුරූපව යහපත් දේවල් වලට යොමු කරවන්නට හේතුවක් වෙලා තියෙනවා. බලපෑමක් ඇති කරලා තියෙනවා පුද්ගලයාගේ ජීවිතයට. ඒ වගේම තමයි කර්මයේ විපාක දෙන ආකාරයන් සම්බන්ධයෙන්ුත් බුදුදහමේ කතා කරලා තියෙනවා. සමහර විට දිත්තේවා ධම්මේ, දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙන්නට පුළුවන්. මෙලොවදීම පංචස්කන්ධයේ තියෙද්දීම විපාක දෙන කර්මය තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ. ඒ අකුසල කර්මය හෝ කුසල කර්මය කරන ලද පංචස්කන්ධයේ පවතිද්දීම ඔහුට එහි විපාකය ලැබීම දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකයක් කියලා කියනවා. ඒ වගේම තමයි උපපජ්ජ වේදනීය උපපජ්ජ වේදනීය කර්ම ඊළඟ භවයේදී විපාක දෙන කර්ම. ඊළඟ භවයේදී විපාක දෙන කර්ම. ඊළඟ භවයේදී විපාක දෙන කර්ම කියලා කියන්නේ විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ආනන්තරීය පාප කර්මයක් වගේ සිද්ධ කළොත් අනිවාර්යයෙන්ම දෙවෙනි ආත්ම භාවයේදී විපාක දෙනවා කියලා තමයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. ඉතින් ඒ වගේ ඉගැන්වීම් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒ වගේම පජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒ වගේම අපරේවා පරියායේ අපිට අපරාපරිය වේදනීය කර්ම මේ පාඩමේ සඳහන් වෙන කොටස් කර්මයේ පාඩමේදී මේවා සඳහන් වෙලා තියෙනවා. අපරේවා පරියායේ කියලා කියන්නේ සංසාරයේ ඕනෑම දවසක විපාක දෙන්නට පුළුවන් කර්ම. සංසාරේ කවදා හෝ විපාක දෙනවා කියන කර්ම. ඒ වගේම තමයි තවත් කොටසක් තියෙනවා අහෝසි කර්ම කියලා. ඉතින් මේ කොටස තුලත් කර්මයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි තවත් බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලාට පවා කර්මානුරූප විපාක දීම් පංචස්කන්ධයේ පවතිද්දීම සිද්ධ වෙච්ච ආකාරයන් ගැන මුගලන් හාමුදුරුවන් වහන්සේට සොරු කණ්ඩායම විසින් පහර දීම, බුදුරජාණන් වහන්සේටත් කර්මානුරූපව තිබුණු රෝග කිහිපයක් වැළඳී තිබීම, මේවත් එක්ක සංසන්දනය කරලා බුදුදහමේ සාකච්ඡා කරනවා. ඒත් එක්ක බොහෝ දෙනෙක් අකුසල කර්ම වලින් දුර වෙලා සුරක්ෂිත වූ ජීවිත ඇති කරගන්නට, කාය වාක් මනෝ කියන සංවරයක් ඇති කරගන්නට යොමු වෙලා තියෙනවා. එහෙනම් අපි කතා කරන්නට ඕනේ මේ ප්‍රශ්නයේදී කර්ම සංකල්පයේ තුලින් පුද්ගලයාගේ හික්මීම ඇති කරලා තියෙන විදිහ. හිත, කය, වචනය කියන දොරටු තුනෙන් යහපත් වූ කුසල කර්ම වලට, යහපත් වූ දේවල් වලට පුද්ගලයාව යොමු කිරීමට උත්සාහ දක්වලා තියෙනවා, උත්සාහ අරගෙන තියෙනවා කියලා අපිට කතා කරන්නට පුළුවන්. ඊළඟට දෙවැනි කොටසේ ප්‍රශ්න අපි බලමු. හොඳයි. 2016-2017 අවුරුද්දේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේද දහම් පාසල් අවසාන විභාගේ දෙවැනි කොටසේ පස්වෙනි ප්‍රශ්නේ. පළවෙනි රෝම ඉලක්කම යටතේ දැක්වෙන ප්‍රශ්නේ තමයි භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. සමත භාවනාව. සමත භාවනාව සඳහා උපයෝගී කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දෙක නම් කරන්න කියලා කියන්නේ අංග දෙකක් කියලා හදාගත්තොත් නිවැරදි වේවි. සමත භාවනාව හා සමතය හා සම්බන්ධ, සමාධිය හා සම්බන්ධ වෙන අංග තුනක් තියෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
මෙතනදී අහන්නේ අංග දෙකක්. එහෙනම් සමත භාවනාව සඳහා උපයෝගී කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දෙකක් තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මීට කලින් අපි කතා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා කියන ආකාරයට බෙදෙන්නේ කොහොමද කියලා. එහෙනම් මෙතනදී අහන්නේ සමාධි කියන කොටස යටතේ දැක්වෙන කාරණාවලින් දෙකක් තමයි ලියන්නට කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි කියන කොටසට අයිති වෙන කරුණු තුනෙන් දෙකක් ලියන්නට වෙන්නේ. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ සමත භාවනාවට අයත් කර්මස්ථාන සංඛ්‍යාව ලියා සම්බෝධි ඥානයේ සඳහා බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක කළ භාවනාව කුමක්දැයි පෙන්වා දෙන්න. සමත භාවනාවට අයත් කර්මස්ථාන සංඛ්‍යාව ලියා සම්බෝධි ඥානයේ සඳහා සම්බුද්ධත්වයේ සඳහා බුදුරජාණන් බෝසතාණන් වහන්සේ විසින් අනුගමනය කරන ලද භාවනාව මොකක්ද කියලා අහන්නේ. අපි දන්නවා. හැබැයි සමත භාවනාව සඳහා අරමුණු වශයෙන් ගන්න කර්මස්ථාන සංඛ්‍යාව ගැන සමහර විට අමතක වෙලා ඇති කර්මස්ථාන 40යි. ඒක වර්ගීකරණය කරලා තියෙනවා දස කසින 10යි, අසුබ 10යි, අනුස්සති 10යි, බ්‍රහ්ම විහාර 4යි, ආරුප්ප 4යි, ආහාරයේ පටික්කුල සංඥා කියන එක, චතු ධාතු අවස්ථාන කියන එක. ඒ විදිහට වර්ගීකරණය කරන්නට පුළුවන්. එහෙනම් සමත භාවනා අරමුණු සඳහා කර්මස්ථාන 40ක් තියෙනවා. 40යි කියලා දක්වන්නට පුළුවන්. සම්බෝධි ඥානයේ සඳහා අනේක දුෂ්කර ව්‍රත සමාදානයේ නිරන්තක වෙහෙසක් ලද සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අවසානයේදී තමන් කුඩා කල පුරුදු කළ වප්මගුල් දිනයකදී ද ක්‍රියාත්මක කළ ආනාපාන සතිය මුල් තැනට ගත්තලු. මුල් තැනට අරගෙන භාවනා කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ආනාපාන සති භාවනාව විතරක් නෙවෙයි, ආනාපාන සති භාවනාවම විදර්ශනාවට අනුව මෙනෙහි කරමින්, විදර්ශනා භාවනාවට යොමු කරමින් මෙනෙහි කරනවා. ඒ තුලින් තමයි විදර්ශනාව පහළ කරගන්නේ. ඉතින් එහෙනම් සමත භාවනාව සඳහා කර්මස්ථාන 40යි. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී උපයෝගී කරගන්නා ලද භාවනාව ආනාපාන සති භාවනාව. ඊළඟට සමත භාවනා මාර්ගයෙන් ලද හැකි උසස් ප්‍රතිඵලයක් වූ පංච අභිඥා ලියා දක්වන්න. පංච අභිඥා ලියා දක්වන්නට කියලා කියන්නේ පංච අභිඥා. පංච අභිඥාවන් දැක්වෙනවා පාඩමේ භාවනා සමත භාවනා පාඩමේ සමත භාවනාවේ ප්‍රතිඵල කියන කොටසේ තමයි මේක දැක්වෙන්නේ. පංච අභිඥා. අභිඥාවන් 5. එර්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව. ඊළඟට දිව්‍යමය කන් නැති බව. දිබ්බ චක්කු. ඉද්දි විද ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ. ඊළඟට අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව. පරචිත්ත විඥානන ඥානෙ. පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. දිබ්බ චක්කු ඥානෙ. දිවස් ඇති බව. දිබ්බ චක්කු ඥානෙ. දිබ්බ සෝත ඥානෙ තමයි දිව්‍යමය කන් ඇති බව. ඉද්දි විද ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව පරචිත්ත විඥානන ඥානෙ, පෙර ආත්ම භාවයන් දැන ගැනීමේ හැකියාව පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දිවස් ඇති බව, දිබ්බ චක්කු ඥානෙ කියන අභිඥාවන් 5 පංච අභිඥාවන්. ඒ විදිහට වර්ගීකරණය කරාම ලකුණු 6 ලබා ගන්නට පුළුවන්. ඊළඟට 4 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය හිත හික්මවා ගැනීමට පමණක් නොව මානසික ඒකාග්‍රතාවයටද හා චිත්ත පාරිශුද්ධියටද භාවනාවෙන් ලැබෙන්නේ මහත් අනුබලයකි. මේ සඳහා කරුණු ගෙන හැර දක්වන්න. හිත හික්මවා ගැනීමට විතරක් නෙවෙයි, මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීම, ඒ වගේම චිත්ත පාරිශුද්ධියට පත්වීම සඳහා භාවනාව වැදගත් වෙනවා කියන ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නයක්. විශේෂයෙන්ම චිත්ත ඒකාග්‍රතාවයට පත් වෙලා මෙන්න මේ කියන ධ්‍යාන සමාපatti වලට සමවදින්නට පුළුවන්. මේ සියලුම ධ්‍යාන සමාපatti ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ සමාධියට හිතපත් වුණාට පස්සේ. එහෙනම් හිතේ එකඟ බව කියන එක ඇති වුණාට පස්සේ. එහෙනම් සාමාන්‍ය භාවනාව තුළින් හිතේ එකඟ බව කියන එක ඇති කරගන්නවා. ඒ වගේම තමයි මෙතන තියෙන්නේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන ධානසිත 4ම. රූපාවචර ධානසිත 4ම ධාන 4ම උපදවා ගන්නවා.
ඊළඟට සඳහන් වෙන්නේ මේ අරූපාවචර ධාන සිත් 4. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන මේ අරූපාවචර ධාන උපදවා ගන්නට පුළුවන් භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට අරූපාවචර සමාපatti 4යි රූපාවචර සමාපatti තමයි අෂ්ට සමාපatti විදිහට නම් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් මේවා ඇසුරෙන් ලෞකික වශයෙන් හිතේ එකඟතාවය මුල් කරගෙන උසස්ම ලෞකික සුවයක් ලබා ගන්නට පුළුවන්, මානසික සතුටක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් හිතේ එකඟ භාවයේ චිත්ත භාවනාව, හිත වැඩිම, හිත යහපත් වූ අරමුණු වල වැඩිම, ඒ වගේම හිත එකඟ කර ගැනීම, හිත සංවර කර ගැනීම, මෙන්න මේ කියන අෂ්ට සමාපත්තිවල සහ පංච අභිඥාවන් උපදවා ගනිමින් හිතේ එකඟතාවයක් ඇති කර ගැනීම කියන දේවල් භාවනාව තුළින් ලබා ගන්නට පුළුවන්. ඉතින් භාවනාවෙන් ලබන ප්‍රතිඵල කියන කොටස යටතේ තියෙන තවත් තොරතුරු මේ ප්‍රශ්නයේදී, මේ වගේ ප්‍රශ්නයකදී අපිට දක්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ, පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ 4 ගෙන හැර දක්වන්න. චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ 4ක් දැක්වෙනවා. චෛතසිකයෝ ප්‍රධාන ලක්ෂණ 4කින් යුක්ත වෙනවා. සිත හා එකට ඉපදීම මේ සම්බන්ධයෙන් දැක්වෙනවා අභිධර්මයේ දෙවෙනි පාඩමේ පළවෙනි ඡේදයේ. පළවෙනිම ලක්ෂණය තමයි සිත හා එකටම ඉපදීම. ඒක උප්පාද. හිතත් එක්ක එකටම නැති වී යාම, ඒක නිරෝධ. ඊළඟට එකම අරමුණක එල්බ සිටීම. හිත ගන්න අරමුණම තමයි චෛතසිකයත් අරගන්නේ. ඒකාලම්බන කියලා කියනවා. ඊළඟට එකම වස්තුවක් ඇසුරු කරගෙන සිතයි චෛතසිකයි දෙකම පවතිනවා. සිතයි සිතුවිලි පවතිනවා. එක වස්තුවක හිත, චෛතසිකය වෙන වස්තුවක වෙන්නට බෑ. එකම වස්තුවක තමයි පවතින්නේ. සිත හා එකට ඉපදීමේ කුප්පාද, එක්වම නැති වී යාම ඒක නිරෝධ. ඒකාලම්බන කියලා කියන්නේ එකම අරමුණක පැවතීම, එකම වස්තුවක් ඇසුරු කොට පැවතීම. ඒකවත්තුක යනුවෙන් ලක්ෂණ 4ක් තියෙනවා චෛතසික ධර්මයන්ගේ. ඊළඟට චෛතසික යනු කවරේදැයි පහදා ඒවා ඇතුළත් ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න. චෛතසික පාඩම ඇසුරින් තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් චෛතසික යන්නේ අදහස සිතෙහි ඇති ඒවා කියන එක. එහෙම නැත්නම් සිතෙහි යෙදෙන, සිතෙහි ඇතිවන ධර්මියෝ කියන එක. එහෙනම් මොනවද? හිතේ ඇතිවෙන ධර්මියෝ? සිතුවිලි. සිතුවිලි වලට තමයි චෛතසික කියලා කියන්නේ. ඇතැම් විට සිතුවිලි යනුවෙන් හැඳින්වෙන්නේද ඒවායි. හිතේ ඇති ඒවා කියලා කියනවා, සිතේ තියෙන ධර්මියෝ කියලා කියනවා. එහෙනම් හිතේ ඇති දේවල්, හිතේ ඇති ධර්මියෝ මොනවද? සිතුවිලි. සිතුවිලි වලට තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසික වලින් තොරව හිතකුත්, හිතින් තොරව චෛතසිකත් ඇති වෙන්නේ නැහැ. හිතයි චෛතසිකයි කියන දෙකම එකටම සම්බන්ධ වෙලා පවතිනවා. ඉතින් චෛතසික කියන්නේ මොනවද කියලා දක්වන්නට පුළුවන්. ඒ විදිහට ඊට පස්සේ තමයි චෛතසිකවල ප්‍රධාන වර්ගීකරණය දක්වන්නට තියෙන්නේ. චෛතසික වර්ග කිරීම අනුව සියලුම චෛතසික 52යි. චෛතසික ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. චෛතසික 52ම කොටස් 3කට බෙදෙනවා. අඤ්ඤ සමාන චෛතසික 13යි, අකුසල චෛතසික 14යි, සෝබන චෛතසික 25යි විදිහට. 13යි 14යි එකතු වුණාට පස්සේ 27යි. 27යි 25යි 52යි. එහෙනම් අඤ්ඤ සමාන චෛතසික 13යි, අකුසල චෛතසික 14යි, සෝබන චෛතසික 25යි. සෝබන චෛතසික කියලා කියන්නේ කුසල චෛතසික කියන එක. සෝබන කියලා කියන්නේ කුසල කියන එකමයි. එහෙනම් නැවත වතාවක් බලමු චෛතසිකයන්ගේ වර්ගීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. චෛතසික වර්ග කිරීම අනුව චෛතසික සියල්ලම 52යි කොටස් 3කට බෙදෙනවා. කොටස් 3 තමයි අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය සහ සෝබන රාශිය කියලා කියන්නේ. අඤ්ඤ සමාන රාශිය 13යි, අකුසල රාශිය 14යි, සෝබන රාශිය 25යි. ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ විරති ත්‍රය දක්වා ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න. විරති චෛතසික, චෛතසික කියන කොටසේ තියෙනවා විරති කියලා චෛතසික. ගොඩක් වරසවලදී මේ විරති චෛතසික අහලා තියෙනවා. විරති චෛතසික 3ක් තියෙනවා. වරදින් වෙන්වීම කියන අර්ථයෙන් තමයි
මේවට විරති කියන නම යෙදෙන්නේ. එහෙනම් මේ සිදු කිරීමේදී මුල්වන චෛතසික 3යි. වරදින් වෙන්වීම සඳහා මුල්වන චෛතසික සම්මා වාචා කියන චෛතසිකය. සම්මා වාචා. සම්මා වාචා නම් වූ වාක් සුචරිතයෙන් හෙවත් බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම යන අකුසල 4න් සිත වෙන් කරගන්නා චෛතසිකය තමයි සම්මා වාචා කියලා කියන්නේ. සම්මා වාචා චෛතසිකය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් මේක සඳහන් වෙනවා. සම්මා වාචා සීල කොටසේ තියෙන පළවෙනි චෛතසිකය. ඊළඟට එහෙනම් විරති චෛතසිකයේ තුල තියෙන සම්මා වාචා කියන චෛතසිකයෙන් කියවෙන්නේ බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන වාක් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීම. වෙන්වීම කියන අර්ථය තමයි විරති කියන්නේ. සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කියන මේ වගේ වෙන්වීම. සම්මා කම්මන්ත කියන චෛතසිකය. සම්මා කම්මන්ත කියන විරති චෛතසිකය සතුන් මැරීමෙන් වෙන් වෙනවා, සොරකම් කිරීමෙන් වෙන් වෙනවා, වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා. ඊළඟට සම්මා ආජීව, මිච්ඡා ආජීව හෙවත් වැරදි ජීවන වෘත්තීන්ගෙන් වෙන්වීම. වැරදි වෙළඳාම් ක්‍රම, වැරදි රැකී රක්ෂාවන්, ඒ වගේම වැරදි ජීවනෝපායන් ඒවා සිද්ධ කිරීමෙන් වැළකීම තමයි සම්මා ආජීව කියලා කියන්නේ. විරති චෛතසික විරති විදිහට හඳුන්වන්නේ වෙන්වීම කියන අර්ථයෙන්. වැරදි තුනකින් වෙන්වීමේ චෛතසික ධර්ම තුනක් නිසා මේවට කියනවා විරති චෛතසික කියලා. සම්මා වාචා, ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන තමයි විරති චෛතසික. ඊළඟට 4 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් කර එම නම විවහාර කිරීමට හේතුව පෙන්වා දෙන්න. සබ්බචිත්ත සාධාරණ චෛතසික. චෛතසිකවල ප්‍රධාන වර්ගීකරණයක් අපි කතා කළා. චෛතසික 13ක් තියෙනවා කියලා. අඤ්ඤ සමාන කියන රාශියේ. අඤ්ඤ සමාන කියන රාශිය චෛතසික 13ක් තියෙනවා. ඒ චෛතසික 13න් සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා 7ක්. සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා 7ක්. ප්‍රකීර්ණක චෛතසික තියෙනවා 6ක්. 6යි 7යි එතකොට චෛතසික 13යි. චෛතසික 13යි. මේ චෛතසික වලින් අපෙන් ප්‍රශ්නේ අහන්නේ බලන්න ප්‍රශ්නේ නැවත වතාවක්. සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් කර. ඉස්සෙල්ලාම සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් කරන්නට ඕනේ. ඒ නම ඇයි විවහාර වෙන්නේ කියලා කියන්නටත් ඕනේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික සියලු සිත්වල පොදුවේ යෙදෙන මේ චෛතසික ධර්ම 7කි. සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ කුසල අකුසල කියන සියලුම චෛතසික සිතුවිලි වල යෙදෙන චෛතසික 7ක්. මේ චෛතසික 7 කුසල සිත් සහ අකුසල සිත් කියන දෙකේම යෙදෙනවා. ඒ නිසා තමයි සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන චෛතසික 7. චෛතසික 7 සියලු සිත්වල කුසල සිත් අකුසල සිත් කියන සිත් හැම එකකම පොදුවේ යෙදෙන නිසා මේවා සියලු සිත්වල යෙදෙන නිසා සබ්බචිත්ත සාධාරණ කියලා කියනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. ඒ 7 තමයි පස්ස, වේදනා, සංඥා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන 7. හොඳයි. මේ චෛතසික ධර්ම ගැන වෙනමත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔබට වේලාව තිබෙනවා නම් ටිකක් කියව ගන්න. සමහර විට මේ වතාවේදී මේ චෛතසික සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ චෛතසික ගැන ඉතා අලංකාරවත් විදිහේ වර්ණනා කිරීම, වර්ග කිරීම දකින්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. විභාගයට වැදගත් වෙන ගොඩක් තොරතුරු පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටසේදී අපි කතා කළා. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේදය කියන පොතේ පළවෙනි කොටසේ තියෙන පාඩම් 6න් කොටසක් තමයි ඉදිරිපත් වෙන්නේ. පාඩම් කොටසකින් තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේම දෙවෙනි කොටසේ සඳහන් වෙන ඒ වගේම තමයි පළවෙනි කොටසේ භාවනා පාඩම් සහ ඒ වගේම අභිධර්ම පාඩම් වලින් තමයි දෙවෙනි කොටසේ ප්‍රශ්න ඉදිරිපත් වුනේ. ඊළඟට පාලි කොටස් තුන්වෙනි කොටසේ පොතේ තුන්වෙනි කොටසේ තියෙන කොටස් වලින් තමයි මේ කොටසට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. පහත සඳහන් පාලි ගාථා සිංහලට නගන්නට කියන ප්‍රශ්නේ මුලින්ම ඉදිරිපත් වෙන්නේ. ඉතින් මෙතනදී සමහර අවුරුදුවල මේ වන්දනා ගාථා වලින් පරිවර්තන
ගාථා ලබා දෙනවා. සමහර වෙලාවට බලන්න 2016 2017 අවුරුද්දේ වන්දනා ගාථා කිහිපයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. අදිවාසේතු නෝ භන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කියන ගාථාව. ඊළඟට කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ භන්ති භූරිපඤ්ඤ තථාගත කියන ගාථාව. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය කියන ප්‍රාර්ථනා ගාථාව. ඊළඟට සඳහන් වෙන්නේ යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විචානාති දබ්බි සූපරසං යතා ඒ වගේම මදුවමඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අතහ බාලෝ දුක්ඛං නිගච්ඡති කියන ගාථා ධර්මයේ. ඒ ගාථා දෙක ධම්මපදයට සම්බන්ධ වෙලා තමයි අහලා තියෙන්නේ. ධම්මපදයට සම්බන්ධ ගාථා දෙක. ඉතින් අපි බලමු මේ ගාථා වලින් අපිට මේ වතාවේ සමහර විට වන්දනා ගාථා එන්නට පුළුවන්. ඒ නිසා බලමු. අදිවාසේතු නෝ භන්තේ භන්තේ ස්වාමීනි නෝ අපගේ මේ පුද පූජාවන් අදිවාසේතු ඉවසන සේක්වා කියන අදහස. ඒ වගේම තමයි ඊළඟට සඳහන් වෙනවා මුත්තම උත්තමයන් වහන්සේ පරිකප්පිතම් භෝජනං අනුකම්පං උපාදාය පතිගන්හාතු. මේකේ තේරුම ගත්තොත් හොඳයි පැහැදිලි. එතකොට නෝ බන්තේ නෝ අදිවාසේතු ස්වාමීනි අපගේ පූජාවන් පිළිගන්නා සේක්වා කියන අදහස. අදිවාසේතු කියන්නේ පිළිගන්නා ඉවසන සේක්වා කියන අදහස. බන්තේ කියන්නේ ස්වාමීනි, නෝ කියලා කියන්නේ අපගේ කියන එක. එතකොට ඊළඟට මේ ටිකේ තේරුම අපිට හදා ගන්නට පුළුවන්. මුත්තම පරිකප්පිතම් භෝජනං අනුකම්පං උපාදාය පතිගන්හාතු. ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට පාලි වාක්‍යයක් විදිහට අපිට තේරුම දක්වන්නට පුළුවන්. අදිවාසේතු නෝ බන්තේ ස්වාමීනි ඉවසන සේක් අපගේ පූජාවන් අපගේ මේ පුද පූජාවන් ඉවසන සේක්වා කියන එක. පුද පූජාවන් කියන එක ආද්‍යහාරින් අපිට ගන්න වෙනවා. ඒ වගේම ඊළඟට මුත්තම උත්තමයන් වහන්සේ කියන ආමන්ත්‍රණය පරිකප්පිතම් භෝජනං පරිකප්පිතං කියලා කියන්නේ කප්පිත කියලා කියන්නේ මනාව සකස් කළා කියන එක. පරිකප්පිත කියලා කියන්නේ මනාව සකස් කළා. කප්පිත කියලා කියන්නේ සකස් කරා කියන එක. පරිකප්පිත කියලා කියන්නේ මනාව පිරිසිදු පිළියෙල කරපු කියන අදහස. මනාව පිළියෙල කරපු කියන එක. භෝජනං භෝජන අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන පතිගන්හාතු පිළිගන්නා සේක්වා. පිළිගන්නා සේක්වා. ඒ විදිහට අර්ථය කියන්නට පුළුවන්. ඊළඟට කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන කය වචනේ සිත යන තුන්දොරින් මයා මා විසින් කරන ලද පමාදේන ප්‍රමාදී දෝෂයක් නිසා මයා මා විසින් කරන ලද යම් කිසි වරදක් වේ නම් පමාදේන ප්‍රමාදයක් වරදක් වේ නම් භන්තේ ස්වාමීනි මේ මට අච්චයංකම සමාවෙන සේක්වා. බුහුරිපඤ්ඤ තථාගත බොහෝ ප්‍රඥ වූ තථාගතයන් වහන්ස. නැවත වතාවක් බලමු. කායේන වාචා චිත්තේන මයා පමාදේන කතං පමාදේන මයා කතං කායේන වාචා චිත්තේන. ඒ විදිහට එක විදිහට අපිට අර්ථ ගන්න පුළුවන්. ප්‍රමාද දෝෂයක් නිසා මා විසින් කරන ලද කයෙන් වචනයෙන් සහ සිතින් කරන ලද කායේන වාචා චිත්තේන පමාදේන මයා කායේන වාචා චිත්තේන කතං කරන ලද දෙයට පරදට අච්චයං කම මේ භන්තේ ස්වාමීනි මේ මට අච්චයං කම සමාවෙන සේක්වා සමා කරන සේක්වා. බුහුරිපඤ්ඤ තථාගත බොහෝ ප්‍රඥ වූ
බොහෝ දැනුම තියෙන බුදුරජාණන් වහන්සේ මට සමා වෙන සේක්වා කියලා ඉල්ලීමක් කරන්නේ. හොඳයි ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා විසින් ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කම තුලින් මේ පිනෙන් මා මේ බාල සමාගමෝ මට බාල ආශ්‍රයක් බාලයන්ගේ ඇසුරක් මා නොවේවා. සතන් සමාගමෝ හෝතු සත්පුරුෂයන්ගේ ඇසුරක් වේවා. කවදා වෙනතුරුද යාව නිබ්බානපත්ත්‍ය නිබ්බානපත්ත්‍ය යාව නිර්වාණයට පත් වෙන්නේ යම් දවසකද ඒ තාක් කල් කියන එක. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ බලයෙන් එහෙම නැත්නම් ආනුභාවයෙන් මේ පිනෙන් මේ මට බාල සමාගමෝ අසත්පුරුෂයන්ගේ ආශ්‍රයක් මා නොවේවා. මා කියලා කියන්නේ එපා කියන එක. මා අනුසවේන මා පිටක සම්පදානේන කියන ඒ වචනයෙන් කියුනේ පොත්පත්වල තිබුණු පළියෙන් පිළිගන්නට එපා. ඒ වගේම ඇසූපමණින් පිළිගන්නට එපා. ඒ වගේ මා කියලා කියන්නේ එපා කියන අර්ථයේ කියවෙන නිපාතයක් පාලි භාෂාවේ. එහෙනම් ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමෙන් මේ පිනෙන් මේ මට බාල සමාගමෝ අසත්පුරුෂයන්ගේ ඇසුරක් මා නොවේවා. සතං සමාගමෝ සත්පුරුෂයන්ගේ ඇසුරක් හෝතු වේවා. යාව නිබ්බානපත්ත්‍ය නිවන් දකින්නතුරු සතන් සමාගමෝ හෝතු එහෙමත් ගන්නට පුළුවන්. යාව නිබ්බානපත්ත්‍ය නිවන් දකින්නතුරු සතන් සමාගමෝ හෝතු සත්පුරුෂයන්ගේ ඇසුරක් වේවා. ඒ විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති න සෝ ධම්මං විජානාති දබ්බි සුපරසඤ්ඤතහ. යාව ජීවම් පිචේ බාලෝ යම් හේකින් ජීවිතයේ පුරාවටම පණ්ඩිතං පෛරුපාසති පණ්ඩිතයන් ඇසුරු කළත් දිවි ඇතිතෙක් පණ්ඩිතයන් ඇසුරු කළත් න සෝ ධම්මං විජානාති යාව ජීවම් පිචේ බාලෝ බාලයා අනුවනයා යාව ජීවම් පිචේ දිවි ඇතිතෙක් පණ්ඩිතං පෛරුපාසති පණ්ඩිතයන් ඇසුරු කළත් සෝ න ධම්මං විජානාති ඔහු ධර්මය දැන නොගනි. කොහොමද? උදාහරණයක් උපමාවක් කියනවා. දබ්බි සූපරසඤ්ඤතා හැන්ද හොද්දේ රසය නොදන්නාසේ. හැන්දෙන් කොච්චර හැඳිගාලා රසවත් වෑංජන හැදුවත් හොදි හැදුවත් ඒ වෑංජනේ රස හැන්ද අඳුනන්නේ නැහැ. ඒ වගේ දිවි ඇතිතෙක් අනුවනයා සත්පුරුෂයන් ඇසුරු කළත් පණ්ඩිතයන් ඇසුරු කළත් ඔහු ධර්මය දැනගන්නේ නැහැ. ඒක උපමාවකින් කියනවා. කොයි වගේද කියලා? දබ්බි සූපරසඤ්ඤතා හැන්ද වෑංජනේ රස අඳුනා නොගන්නා වගේ කියලා. ඊළඟට මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිකච්ඡති. යාව පාපන්න පච්චති යම් තාක්කල් පව පැසවන්නේ නොවේද පව විපාක දෙන්නේ නොවේද. යාව යම් තාක්කල් කියන අදහස පාපං පාපේ න පච්චති පැසවන්නේ නැද්ද විපාක දෙන්නේ නැද්ද. බාලෝ බාලයා මදුවා මඤ්ඤති මීමෙන් මී පැණිමෙන් සිතයි. යදාච පච්චති පාපං යම් කලෙක පාපේ විපාක දෙයිද අත එවිට බාලයා අනුවනයා දුක්ඛං නිගච්ඡති දුකට ගමන් කරනවා. යාව පාපන්න පච්චති යම්සේ පව විපාක නොදී තිබෙයිද එතෙක්කල් බාලෝ මදුවා මඤ්ඤති පව මී පැණිමෙන් හිතයි. යදාච පච්චති පාපං යම් කලෙක පව විපාක දෙයිද පච්චති කියලා කියන්නේ පැසවයිද විපාක දෙයිද අත එවිට බාලෝ අනුවනයා දුක්ඛං නිකච්ඡති දුකට පැමිණේ කියන අදහස. හොඳයි ඔබට මේ කොටස් හොඳින් තේරෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඊළඟට විභාගයට පෙර ඔබත් සමගින් තවත් පාලි කොටස් කිහිපයක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ තියෙන පාලි කොටස්. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඉතිපි මෙසේද සෝ ඒ භගවා භාග්‍යවතුන් වහන්සේ
අරහම් සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ අපිට ගන්නට පුළුවන් වේ සම්මා සම්බුද්ධ වේ එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ වනසේක අරහං සම්මා සම්බුද්ධ වනසේක ඒ විදිහට යොදා ගන්නට පුළුවන්. පරිවර්තනය කරද්දී ඒ විදිහට අපිට වාක්‍ය ගැලපීම සඳහා අධ්‍යාහාරයෙන් යොදා ගන්න වාක්‍යයත් ඒකට සම්බන්ධ කර ගන්නට පුළුවන්. හැබැයි මූලික වාක්‍යයට හානියක් නොවන විදිහට. ඉතිපි මෙසේද සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වන සේක කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. ඒවං මේ සුතං ඒකං සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනී අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ඒවං මේ සුතං ඒකං සමයන් භගවා. ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ආනන්ද හාමුදුරුවන් වහන්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී මේක එකතු කරන්නේ. මම බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ මෙන්න මෙහිමයි කියන ප්‍රකාශය තමයි තියෙන්නේ. ඒකං සමයන් භගවා එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සාවත්‍යයන් විහෙරති. සවැත් නුවර වැඩ වාසය කරයි. ජේතවනී අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අනේ පිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමේ. සූත්‍ර දේශනාවන් කිහිපයකම මේක සඳහන් වෙනවා. ඒ නිසා ඒකට අවධානය යොමු කරන්න. නහනූනසෝ භික්කවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය. නහනූනසෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය. ඔව්. නහනූනසෝ භික්කවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය. නහ නූන නහ නැහැ කියන එක. නොවේ කියන එක නහ කියන එකේ අදහස. එතකොට නූන කියන්නේ ඒකාන්තයෙන්ම සෝ භික්කවේ භික්ඛු සෝ භික්කවේ භික්ෂූනි සෝ භික්ඛු ඒ භික්ෂුව චත්තාරි අහිරාජ කුලානි සර්පකුල 4ට මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහ මෙත් සිත පතුරුවලා නැහැ. භික්කවේ භික්ෂූනි නූන ඒකාන්තයෙන්ම සෝ භික්ඛු ඒ භික්ෂුව චත්තාරි අහිරාජ කුලානි සතරාකාර වූ සර්පකුලයන් වලට මෙත්තේන චිත්තේන පරෙය්‍ය මෙත් සිත පතුරුවලා නැහැ කියන අදහස. ඊළඟට විහාර දේවී කත පුඤ්ඤ ලක්ෂණ සම්පන්නං පුත්තං විජායි. විහාර දේවී විහාර මහා දේවිය කත පුඤ්ඤ ලක්ෂණ සම්පන්නං කරන ලද පින්වල ලක්ෂණ ඇති පින් ලකුණු ඇති පුත්තං විජායි පුත්‍රයෙක් වැදුවේය කියන අදහස. තං සුත්වා තේ කොට්ටාසද්වයන් අමතං විය පරිබුංජින්සු. තං සුත්වා එය අසා තේ ඔව්හු කොට්ටාසද්වයන් කොටස් දෙකක් අමතං විය අමෘතයේ මෙන් අමෘතයේ වගේ කියලා කියන්නේ පරිබුංජින්සු අනුභව කලේය කලහ කියන එක. තේ පරිබුංජින්සු අනුභව කලහ. තං සුත්වා එය අසා තේ ඔව්හු කොට්ටාසද්වයන් කොටස් දෙකක් අමතං විය අමෘතයේ මෙන් පරිබුංජින්සු අනුභව කලහ කියන අදහස. හොඳයි 2016-2017 අවුරුද්දේ සියලුම ප්‍රශ්නවලට අපි මෙතනදී පිළිතුරු සාකච්ඡා කළේ. ඊටමත් ඉක්මනින් අපි මේ සාකච්ඡාව පවත්වන්නට යෙදුන අවශ්‍යම කාරණාවන් විතරක් සාකච්ඡා කරමින්. ඉතින් ඔබට ඒ අපි සාකච්ඡා කරපු කොටස් වලට තවත් කොටස් එකතු කරමින් පැය 3ක කාල සීමාවක් තියෙනවා. අපි පැය එකමාරකටත් අඩු කාලයකින් තමයි මේ සාකච්ඡාව නිමා කරන්නේ. පැයකුත් විනාඩි 15ක් වගේ කාලයක්. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්න පත්‍රවලට අදාළ පිළිතුරු මේ පාඩම් නැවත නැවත බලන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මේ සාකච්ඡා තුලින් ඔබට අපි කියලා දෙන කාරණාවන් වලට හොඳින් අවධානය යොමු කරලා බලන්න. ඔබට විභාගයේ සමත් වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සියල්ලක්ම මේ සාකච්ඡාවන් තුළ අපි අන්තර්ගත කරලා තියෙනවා. හොඳයි එහෙමනම් අනිකුත් ප්‍රශ්න පත්‍ර වලට සම්බන්ධ සාකච්ඡාවනුත් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට ගෙන එන්නට බලාපොරොත්තු වෙන මේ පාඩමින් මේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්